අයිබෝවන් අද දුරකටේ අද දවස් අපි සාකච්ඡා කරන්නේ ඔයාලට පහසු නමුත් අත්‍යවශ්‍ය පාඩමක්. data representation දත්ත නිරූපණය. ඒ සම්පූර්ණ මාතෘකාව තමයි දත්ත රැස් කිරීම සහ නිරූපණය. මම ඒක පිටින් හඳුන්වනවා දත්ත නිරූපණය කියලා. data collection and representation. ඔයාලා අවේලි පන්තියේ 22 වෙනි මාතෘකාව. අද දරුවනේ මේක අත්‍යවශ්‍ය පාදවක ආරම්භයක්. ඔයාලා හැම දෙයකම ආරම්භය කුංචි උරාත ඒක අවසානයේ මහා විශාල ප්‍රතිඵල දෙන දෙයක් වෙනවා. උදාහරණයක් ගත්තොත් මහවැලි ගඟ කියන එක ලංකාවේ දිගම ගඟ. ආරම්භ වෙන්නේ ඉතාලම කුංචි දියැලකින්. මහවැලි ගඟෙන් අපි කොච්චර පෝෂණයක් ගන්නවද අපේ ගොවියෝ? ඒකේ කොච්චර පාපෝෂණ ගන්නවද අපේ ශ්‍රී ලංකාවේ අපේ සියලුම මිනිස්සු. ඒ වගේ තමයි අධ්‍යාපනය කියන්නේ ඕක තමයි. 6 පන්තියේ මේ ගන්න දරුවෝ තමයි පුතාලට විශ්වවිද්‍යාලෙ ගිහිල්ලත් වරද ඒ අවශ්‍ය අත්විඳ ලැබෙන්නේ මේ 6 පන්තියේදී. අපේ ඒ සියලු දේවල් සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ආගමසී කරමු. විශේෂ අපි වාදනය කරලා අපි රැක බලා ගන්නවා. ප්‍රතිෝපියව අපි හැමෝම බලා ගන්න ඕන. අපි ආදරය කරන්න ඕන. අපි ලොකුලහම යරට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය සහ ඒ එයාලගේ හිත සුවපිරිස හැමදේම කරන්න උත්සාහ කරන්න ඕන. අපි එහෙමනම් පොතේ වල හොද ළමයි නම් හොද දූල පුතා නම් අනිවාර්යයෙන්ම වල ලොකු රහ අනිවාර්යයෙන්ම දෙවොල්පෙන් සලකනවාමයි. ඒක වෙන්න ළමයිනේ වල හොද අධ්‍යාපනයක් තිබුණොත් තමයි පුතාලට ඒක පහසු වෙන්නේ. ඒකත් ළමයි එක බුද්ධිමත් මිනිස්සු මිනිස්සු මිහි වෙලා වගේම අතේ ළමයි මුදල් ප්‍රබල ළමයි එකතු වෙනවා ළමයි. තව හොද රස්සාවක් කරද්දී වැඩි ආදායමක් හම්බ වෙනවා. ඒ ආදායමෙන් අම්බල තාත්තලාව රජුරු වගේ පුතාලා තියද පුළුවන්. තාත්තා අම්බල පුතාලාව රජකමත උසස් කරනවා වගේ පුතාලා පුළුවන්. ඒක එහා තාත්තා අම්බලව තියන්නේ. ඒ තමයි මගේ එකම බලාපොරොත්තු සහ එකම ප්‍රාර්ථනාව. හොඳයි නේද? මම කියනවා මේ මහවැලි ගඟ සම්බන්ධයෙන් මේක තමයි ඒ වගේ එකක් තමයි. මෙයා කුංචි ආරම්භයේ දියැලක් තමයි මේ තියෙන්නේ. ඔය දියැලෙන් ළමයි ගලා යන ජලයෙන් අපිට හම් වෙනා ලකුණු 22ක් හම් වෙනවා. 200න් 22ක් හම් වෙනවා. ඒක දැන්ලා සාමාන්‍ය ගණිත විභාගයේ 30-40ක් ෆේල් වෙනවා. නමුත් ඔය ෆේල් වෙන ළමයි බොහෝ විට අඩු වෙන්නේ මෙන්න මේ පාඩමේ තමයි අඩු වෙන්නේ. ලේසි පාඩමක්. මේක අපිට තමයි ඉදිරි යනවා සංඛ්‍යාරය කියන මාතෘකාවක් තියෙනවා. සංඛ්‍යාරය. ස්ටැටිස්ටික්ස් කියනවා. ස්ටැට් කියලා කියන සාමාන්‍යයෙන්. හරි. එතකොට අපිට මේ පාඩමේ ළමයි අපි මේ අද යන්නේ චිත්‍රපස්තාල කියලා පොඩි පාඩමක් තියෙනවා. ලේසි පාඩමක්. ඒක කියන්නේ අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා picture graphs කියලා. ඒක අවසානයේ තමයි අපි 11 පන්තියේ අපි කරනවා දත් ජාලයක සමුති සංඛ්‍යාතය සංඛ්‍යාත බහුවස්ත්‍රය histogram frequency polygon cumulative frequency curve අපි 11 පන්තියේ යන දේවල්. තව තියෙනවා වතපස්ථාන pie charts අතේ පන්තියේ තියෙන bar graphs කියලා එක. ඒ වගේ කීපයක්ම තියෙනවා. අපි එනම් බලමුද කොහොමද මේ පාදම කියලා. විශේෂ කරු බලලා අපි පාදම අධ්‍යයනය කරමු. හොඳයි. මානවී රූපතේ පුතාලා සර් පැහැදිලි කෙරුවා දත්ත රැස්වීම කියන්නේ පුතාලා මේ යන ගමනේ අවසානයේ නවතින්නේ අපොක්ෂ සාපර පෙර විභාගෙදී. ඒ විභාගෙදී පුතාලට මේ දැන තියෙන සිලබස් එක අනුව ලකුණු 100න් 11 හම් වෙනවා. මේ දත්ත රැස්වීමේ මේ අද මේ ආරම්භ කරන පාඩමතේ දැන් මේ පාඩම මේ හැම අවුරුද්දම ඔහම ගිහලා 11 පන්ති වෙනකම් 0 විෂය කරුණු පුතාලා දැනගත්තාම ලකුණු 222ක් හම් වෙනවා. ඒ කියන්නේ 100න් ලකුණු
11ක් හම්බ වෙනවා. ඒක පැහැදිලි කරා. දැන් බලමු මොකද්ද මේ දත්ත රැස් කිරීම කියන්නේ කියලා. දැන් පුතාලා පෙරවේ ආරම්භයේදීම තියෙන නේද ලස්සන මේ ලස්සන මූණුනේ වරා වගේ මූණු නේද? ඔව් මට පේන්නේ ඔව් අර මූණ පහ තියෙන. ඔව් ඒ මූණ තමයි තියෙන්නේ. ඔව් ඒ මූණ පහයි තියෙන්නේ. ඇස් දෙක තියෙනවා. අප නහයක් නෑනේ. දිග ලස්සන මවුත් යන්නේ. කතාලක මාර ලස්සනනේ. හේර රවුම් නේද? හැබැයි නහයක් නෑ ඒක එක ප්‍රශ්නමයි. හැබැයි ඒක ඉන්නවලද හැබැයි මොකද වෙන්නේ? ගද සුවද හැබැයි නේද? ප්‍රශ්න වෙයි තමයි. මොකන්ද නේද? ගද සුවද හදවත වැඩි වෙයි. කවන්නේ අපි ඔහොම යමු කොහොමද? මෙන්න මේකමදී අපි කියනවා ඔය තමයි අපි වල චිත්‍රපස්තාරක් කියලා කියනවා. මොකද්ද? චිත්‍රපස්තාරය. අපි ඒක ඉදිරියේදී අධ්‍යයනය කරමු. දැන් බලමු අපේ විෂය කරුණු බලමු. මෙතන විෂය කරුණු. දත්ත රැස් කිරීම. උද මෙහෙලියන්නේ data correction ප්‍රගණන ලකුණු භාවිතයෙන් දත්ත සටහන් කිරීමනේ. හරි. මේ විෂයන් කරුණු හතරම ලියා ගන්න. ඊට අපි බලමු අපේ පරණි මාතෘකාව. හොඳයි. දත්ත රැස් කිරීම. දත්ත කියන්නේ දත්ත කියන්නේ අපිට මෙහෙම අපිට පුතාලේ සපත්තුලේ දාද්දී අපිට එකේ සයිස් තියෙනවනේ. ඒ සයිස් වලින් මේ සයිස් එකේ මෙච්චර ඉන්නවා. මේ සයිස් එකේ මෙච්චර ඉන්නවා. ඒක දත්ත යනවා. පුතා උස ළමයි. අපිට සෙන්ටිමීටර 110යි උස ළමයි මෙච්චර ඉන්නවා. ඒ වගේ පුතාලා පවුල් ගත්තොත් එක පවුලක ළමයි 5 දෙනයි. තව පවුලක ළමයි 4 දෙනයි. තව පවුලක ළමයි 16යි. නේද? තව පවුලක ළමයි 3මාරයි. එහෙම ඉන්නවනේ 3මාරයි. ඔව්. අහලා බලන්න හොයනවා 3මාර කියලා මොකක්ද කියලා එහෙනම්. ඉතින් ඒ වගේදී අපේ දත්ත ළමයි රැස් කරනවා. හැමද මේ කාර්යබදී මේ හැමෝම ළමයි කොවිඩ් ගැන ළමයි අහලා තියෙනවා. කොවිඩ් ළමයි 19 ළමයි හැමදාම ළමයි කියනවා නේද? මෙච්චර ප්‍රමාණයක් හැදුනා. අවුරුදු 60 මේ කට්ටිය මෙච්චර හැදුනා. 30යි 70යි මෙච්චර හැදුනා. ඒ මොකද්ද ළමයි? දත්ත ළමයි. දත්ත රැස්සිරීම අපේ ළමයි වෙන්නේ අපිට යම අවබෝධ කරගන්න පුළුවන් ළමයිනේ. ඒක ප්‍රධානම අපේ ඒක ප්‍රධානම අරමුණ. දත්ත රැස් කරලා අපි ළමයි කිසි ළමයි මේ අවබෝධයක් ගන්නවා. ආයෙනම් වැඩිපුර කොවිඩ් හැදින්නේ මෙන්න මේ වයස අයට. වැඩිපුර ඩෙන්ගු හැදෙන්නේ මෙන්න මෙහෙම වුණාම. ඒ ළමයි පරීක්ෂණ ඒ දත්ත වලින් අවසානමයි නිගමනයට එළඹෙනවා. This we call conclusion. නිගමනයට එළඹෙනවා. ඒ තමයි අපි මේකේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි ලියමු පුතේ මේ මාතෘකාව ප්‍රගණන ලකුණු භාවිතා කරමින් දත්ත සටහන් කිරීම. Corrected data using tally marks. මොකද tally marks කියලා කියන්නේ? ප්‍රගණන ලකුණු. ඔව්. මෙහෙම අපි හිතමු උදාහරණයක් ගත්තොත් මෙහෙම බලන්න. අපි හිතමු පුතාට අවශ්‍යයි අපි හිතමු අපිට දෙක කියලා සංඛ්‍යාවක් තියෙනවා. ওই දෙක කියලා සංඛ්‍යාව අපි කොහොමද ප්‍රගණන ලකුණු දක්වන්නේ? දෙක කියලා සංඛ්‍යාව මේව දක්වන්නේ. මේ වගේ අපි එක දත්තයක් අපි කියමු එක දත්තය සමානයි මෙහෙම එක දත්තය සමාන මේ වගේ පොඩි ඉරි කැලක් ගහනවා. දත්ත දෙකක් නම් ඉරි කැලි දෙකක් ගහනවා. දත්ත තුන නම් 1 2 3යි දානවා. දත්ත හතර නම් 1 2 3 4 කියලා ඒ වගේ දානවා. දත්ත පහ නම් කොහොමද දාන්නේ? 1 2 3 4 5. කොහොමද? නෑ පුතේ. එහෙම නෙවෙයි. දත්ත පහවල පොඩි වෙනසක් වෙනවා. අපි දත්ත පහලමයි දාද්දී අපි මේක වැරදි. මොකද ක්‍රමය එහෙනම්. මෙන්න මේ තමයි ක්‍රමයමයි. මේක 1 2 3 4 දාලා මේක නම් මෙහෙම හරහා ටිකක් ගහනවා. මේක හඳායම. ඉතින් අපිට 7 කියලා 7 දක්වන්න මෙහෙමයි. 1 2 3 4 5 6 4. ඒ වල තමයි අපි ඕලම සංඛ්‍යාව මේ වගේ මේ දක්වන්න පුළුවන්. අපි මේක ලියාගමුද? මේ දැන් පොළ පැලෙන් මේක. එතකොට මේක ලියාගන්න උදාහරණ පස්සේ ලියාගමු. ඉස්සර මේක ලියාගන්නකො. මේ ඇල ඉරක් ගහලා පුතේ. ඒ තමයි tally marks කියලා කියන්නේ ඒකයි. ඇල ඉරක් ගහනවා. යන ලකුණ ප්‍රගණන ලකුණ ලෙස හැදින්වීම. The symbol is called a tally marks. Right. දැන් මේ ප්‍රගණන ලකුණු කියන්නේ දත්ත රැස්කීම තියෙන එක බාධ්‍යයක් නම. එක ක්‍රමයක් විතර නෙවෙයි. දත්තරමයි කවලමයි කීපයක් තියෙනවා. මේ තමයි ආරම්භක
ප්‍රධානම ආරම්භක අවස්ථාව. පුතාලට මේ 6 පන්තියේදී මුලින්ම මේ කියා දෙන්නේ මේ ප්‍රගණන ලකුණු වලින් තමයි දත් අපි රැස් කරන්න අපි ඉගෙන ගන්න. One method of correction data is using Tarimas. දැන් පුතේ කියලා පොඩි example එකක් තියෙනවා. හරි. දැන් පුතේ අපි ඉස්සලා මේක ලියන්න ඉස්සලා මේ උදාහරණෙ ලියලා දාලා මේව. මෙන්න මෙහෙ ලියා ගන්න. මෙහෙම තමයි. කොළපෑර මෙහෙම ලියන්නකො. කොළපෑර ගන්න. එක කියන්නේ මෙහෙමයි. එක කියන්නේ ඒක තමයි අත්‍යවශ්‍ය දේ. ඒකේ වගේ හතපාදී කොටුවක් ගහලා ලියන්නේ. එක සමානයි වගේ ඉරක් ගහනවා. දැන් මේ තියෙන්නේ 2 3 4. පුදු මේක වැරදි කියලා මෙහෙම ලියලා මේක දාලා වැරදි කියලා. පහ ලියන්නේ මෙහෙමද? පහ ලියන්නේ නැහැ. ඒක තමයි අපිට වෙයි මෙහෙම ලියා ගමු. පහ සමානයි 1 2 3 4 5. මේක අපි හතපාදයෙන් අපි කොටුවක් ගහගවනවා මේ වගේ. ලස්සනට ඔය කොටුවක් ගහන්න මෙන්න ඒක. හොඳයි. පැහැදිලිද? මේ වගේ 4 ලියා ගන්න. මේ තියෙන්නේ ඔක්කොම ලියා ගන්න. 2 3 4 5 මේක වැරදි කියලා ලියා ගන්න. මේක හරි එක මෙහෙම ලියා ගන්න. අපි දැන් බලමු මෙහෙම උදාහරණ. දැන් දුලපතා දන්නවනේ. ඔයාලා ඉස්කෝලේ යන්නේ කොහොමද? එක්කෝ පයින් යනවා. යතුරු පැදීම්, පා පැදීම් නමනේ. මෙතන තියෙන අවස්ථා කීපයක් යනවා. ඔක්කොම මේ සමහර අය කාර් එකේ යනවා. එතන කාර් එකෙන් ගියලම කීයක් ඉන්නවද? කීයද කාර් එකේ ගියලමයි? කීයද බලන්න කීයක් ඉන්නවද? තපත පේලා මෙතන පහේ වල තියෙන්නේ මේ පහේ ඒවා කීයක් තියෙන මේ 5යි 5යි 10යි 10යි 5යි 15යි. එන කාර් එකෙන් ගිය කට්ටිය 15ක් ඉන්නවා. වෑන් එකේ ගියේ කීයද 1යි 2යි 4යි නේද? හොඳයි. යතුරු පැදියෙන් නමයි බලන්න පහේ ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. There are 42 row. 5 into 8 40 plus 2 42. By bicycle to cycle. Here how many? 1 2 3 4 5. 1 2 3 4 5. කීයද? 25යි 28. No? Okay now. Can you understand no පුතේ නේ? Same table. Piriti 15 by van 4 by motorcycle 1 2 3 4 5 6 7 8 8 type 5 40 and 42. Here 5 10 15 20 25 28 by bicycle. This is a Tarimas. Now you have some idea, no? Yes. දැන් පුතාලා පේනවා අපේ පළවෙනි ගාන. ලියන්න ක්ලාස් වර්ක් කියලා. පුතා මේ ක්‍රමයේ ගාන සම්පූර්ණ ලියා ගන්න. ලියලා මේ වගුණමයි ඇදගන්න ඉක්මනින්. හරි. වගුව ඇදගන්න ඕන. ඉතලා මේකමයි වගුවද පුරවනමයි. බලමු දැන් 135 උස ළමයි කීයක් ඉන්නවද? How many number of children the height of 135? We using Tarimas now. Here 140 ළමයි ඉස්සලමයි ඉන්නේ 141 කෙනෙක් ඉන්නවමයි. අපි එහෙනම් 140 කෙනෙකුට මෙහෙම ඉලක්ක ගහනවා. මේ 140 කෙනෙක් මෙහෙම අපි ඉලක්ක ගහනවා. 140 කෙනෙක්. Then 139 no. Here 139. අපි පොඩි මාක් කරලා අපි දාමු නැත්නම් මේක කරලා අපි ආයේ කවුන්ට් වෙනමයි. එකපාරක් අපි ළමයි බලලා ඒකයි පොඩි හරියට දාගමු. 138 138. Here 138. Then 135 ළමයි. 135. Then 140. නේද? ආයෙ තමයි මෙතන තමයි 140 ලා මෙතන තමයි ඉලක්ක ගහනවා. හරි. එතකොට මේක සම්පූර්ණ දේ කියනවා නම් ලොකු වෙලාවක් යරින්ද සර් දැන් මේක ආයෙ භාගයක් කරලා මම පුතා ආයෙ පෙන්නන්න. පුතා දැන් කරයිද බලන්න. ඔය ටික මේ වගුව සම්පූර්ණ ගාලා ලියලා වගුව මෙහෙම ඇදගන්න. Represent about information using the following table. Draw the table and fill the table now. පුතාලා පේනවා සර් මේ version දෙන්නමයි complete කරලා පුතේ. හරි 134 ළමයිනේ. ඒ කියන්නේ මෙතන අපිට 4ක් පුතේ දැම්මනේ 1 2 3 4 දාපු ඉන්න මෙහෙමද ඉන්න මෙහෙම හරහට ඉලක්ක ගන්නවා. එතන 5යි. 137 මෙතන 2යි 3යි. 138න් ආයෙ තව එකක් එනවා පුතේ. නේද? 6යි. 139න් නේද තව එකක් 4යි. 135න් 2යි.
ඒ වගේ 36න් 3ක් එනවා දැන් 36 තව එකක් එනවා හරි පුතාලා අපිට ආයෙ බලන්න චෙක් කරලා බලන්න ප්ලීස් චෙක් whether it is correct or not හොඳයි අපි බලමු number of children කීයද ළමයි 135 උස ළමයි 3 දෙනෙක් ඉන්නවා 36 උස ළමයි 4ක් ඉන්නවා 37ක් කියලා නම් 3යි අපි තාල වීඩියෝ එක නවත්තලා අපි තාල ඊටු හරිය තරීම කරලා දෙන්න right එහෙනම් කීදාවේ 138 number of 6 139 there are 4 children 140 is also 4 children here 1 හරි අපි තාල පුරවලා චෙක් කරලා ළමයි මේ දත්තේ හරිද ළමයි ඉන්නේ අර කිසියම් ළමයි අවබෝධයක් ගන්න පුළුවන් මේක හරිද කියලා පුළුවන් කිසියම් ළමයි අවබෝධයක් ගන්න පුළුවන් ළමයි ඉතින් මෙහෙමයි ගන්නෙ ඉතින් බලන්න how many children in this group සිසුන් 25 දෙනෙක් ඉන්නවා 25 දෙනෙක් ඉන්නවා there are 25 children ළමයි ඒ කියන්නේ මේ කොලම් එකේ එකතු වෙලා ළමයි 25 ඉන්නවා මේ බලන්න මේ 3යි 4යි කීයද 7යි නේද 7යි 3යි 10යි 10යි 16යි 16යි 20යි 24යි ඔන්න 25 ආවනේ ඒ කියන්නේ අපි මොකද මේක ළමයි 100% ළමයි ඕකේ නෑ ළමයි බත් ළමයි මේක ළමයි 190ක් හරි පුතේ සමහර විට ළමයි මේ දෙක මාරු වෙලා සමහර ළමයි 25 ඉන්න පුළුවන් ළමයි අපිට මෙතන 5 ඇවිල්ලා පුතා මෙතන 5ක් දානවා පුතේ පොඩි වැරදීමක් වෙලා ඉතින් 5යි 5යි 10යි උත්තරේ එනවා අපිට මෙතන වැරදි වෙන්න පුළුවන් ළමයි ඒක පුතා කලපලාවෙන් ඒක කරන්න ඕන පැහැදිලිනේ පුතා අවබෝධය ආවනේ කොහොමද මේ ප්‍රගණන ලකුණු මොකද්ද කියන්නේ මොකද්ද කොහොමද ඒකේ වගුව හදන්න කියලා පුතාලා දැන් අවබෝධය ආවා පැහැදිලිද තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අහන්න ඕන දැන් අපි බලමු ප්‍රශ්නාංක 2 හදන්නේ කොහොමද කියලා බලමු ප්‍රශ්නාංක 2 මෙතන ළමයි 36 ඉන්නවා පුතේ එලා තියලා ළමයි තියා දිග ගාරන්නේ 36 ඉන්නවා දැන් මෙතන පුතාලා මේ බලන්න මේ ගානවලදී ළමයි වගුව ළමයි අපි ළමයි ඇදලා ළමයි නේ පුතාලාට මේ ගාන විවාහය දුන්නොත් මේ වගේ වගුවක් දීලා තියෙනවා දැන් මෙතන පුතේ there is no table you have to tabulate ළමයි මෙතන මෙන්න වගුව ළමයි පුතාලා වෙනම ළමයි හදා ගන්න ඕන දැන් බලමුද වගුව ළමයි හදද්දී ප්‍රධාන වශයෙන් අපි මේක තීරු කියලා තීරු බලන්න තීරු columns කියලා කියනවා columns how many columns are there තීරු 1යි 2යි 3යි there are 3 columns ළමයි හරි උස කියන එක කොලම් එක ප්‍රගණන ලකුණු ලමුන් ගන්නකොට ඒ මෙතන මොකක්ද එන්නේ නම් උස විරුව මොකක්ද තියෙන්නේ උස විරුව තියෙන්නේ මොකද්ද බලන්න ළමයි 36 දෙනෙකු ගත්තු ලකුණු ළමයි ලකුණු තියනවා ළමයි එන උස විරුව දාන්නේ මොකක්ද එන ලකුණු දානවා ලකුණු තියනවා දානවා මාක් කොලම් then තනි මාස් ළමයි මෙතන තමයි මේක වෙනස් වෙන්නේ නැහැ ළමයි මේක අනිවාර්යයෙන්ම එනවා මේකත් අනිවාර්යයෙන්ම එනවා there are those two are compulsory තනි මාස් and number of children this is should be marks දැන් තමයි යෝගී වගුව පොදේ එනම් දැන් ගහගන්න වගුව මෙහෙම ගහගමු එනම් දැන් අපතලා තව පොඩි ගැටලුවක් වතු වෙන්නේ පොදේ අපතලා දැන් සර් කියා දුන්නා කොලම් 100 වරද තීරු කියා වරද තීරු 3යි වරද පොදේ එහෙනම් පේරි ළමයි number of rows පේරි කියා වරද මෙතන පේරි ගැත්තේද 1 2 3 4 5 6 7 මෙතන පේරි 7ක් තියෙනවා පොදේ කොලම්ස් 3යි 7 rows තමයි. පේරි 3ක් පේරි 7යි තීරු 3යි. දැන් මෙතන මෙතන ළමයි දැන් සර් කිව්වා තීරු මේ තීරු ගාන හරි 3යි ළමයි. ඉතින් කොලම්ස් ළමයි කීයක් තියෙනවද? number of rows කීයක් තියෙනවද? අපි තාම පේනවද මේ දත්ත ලියන්නේ අපි සාමාන්‍යයෙන් මුලින්ම ලියන්නේ මොකන්ද? මුලින්ම ලියන්නේ කුදාව සංඛ්‍යාව. නේද? මිනිමම් වැලියු එක ළමයි. මිනිමම් වැලියු එක 135 ළමයි. මැක්සිමම් වැලියු එක උපරිම සංඛ්‍යාව 141යි. ඒ අතර තමයි ළමයි ඊටු සංඛ්‍යාව පිළියන්නේ නේද? අපි මෙතන පොතේ බලන්න යන මෙතන අවමාගිය මොකක්ද ළමයි? අවමාගිය කීයද? බලන්න අවමාගිය කීයද? මට පේන්නේ 4 යනවානේ. මේ තමයි කුදාමාගේ. පොතේ මාක් කරලා දාම මේ ළමයි අවමාගේ. මිනිමම් වැලියු එක. ඒවා බලන්න මේකේ අවමාගේ 40යි. උපරිමාගේ මෙතන බලන්න උපරිමාගේ කීයද? උපරිමාගේ කීයද තියෙන්නේ බලන්න. what is maximum value? 70 no? maximum value එක 70 නමයි. උපරිමාගය 70 නමයි. උපරිමාගය 70 නේද? it is correct. උපරිමාගය මේ අවමාගය උපරිමාගය. හරි. අපිට බලන්න එහෙනම් 40 70 අතර කීයක් තියෙනවද? බලමු එහෙනම් මේ බලන්න. පොඩි බලමු පොඩි.
දැන් 40 තියෙනවා. 40 තියෙනවා. ඊපස්සේ 45 2යි. ඊපස්සේ 45 තියලා ඊපස්සේ 50 තියනවද? 50 තියනවා. තුලයි. 50 තුලයි. ඊපස්සේ 55 4යි. 70 5යි. 6යි. ඊපස්සේ 70 තියනවද? 7යි. 7යි නේ. දැන් තල අවබෝධ වුණා එනම් අපිට peeri කීයක් ගහද දුන්නේ? peeri පිටේ 7ක් ගහන්න ඕන. peeri 7ක් ගහද මේ වෙලාවෙ තීරු 3ක් ගහන්න ඕන. there are 3 columns තමයි. columns 3ක් ගහන්න ඕන. ඒ වෙලාවෙ peeri පිටේ 7ක් ගහන්න ඕන. එහෙනම් peeri 7යි මෙතන තමයි තව peeriයක් කියලා. අපි මෙතන ලියන්නේ බෑ ලකුණු ප්‍රගණන ලකුණු ඒවා ලියන්නේ බෑ. එහෙනම් peeri 8ක් තියෙනවා. එහෙනම් සම්පූර්ණ table එකේ මෙහෙම බලන්න. table එකේ සම්පූර්ණම there are 3 columns and 8 rows. peeri 8යි තීරු 3 වගුවක් දපුතාලා ගහන්න එහෙනම්. අයියේ අපිට වයි ඉලක්ක ගන්න වයි peeri 7ක් ලියන්න ඕන උදින් ලියන්න ඕන ප්‍රධාන තීරුව එක තමයි 8ක් වෙන්නේ. ඊට පස්සේ වගුව ගහන්න එහෙනම් සරුත් ගහන්න. මේ වගේ තමයි peeri පිටේ තීරු 3ක් ගහුවා. අනවයි මේ දෙවෙනි තීරු තියා විශාල වැද්දනමයි. මොකද අපි ඒතර ප්‍රගණන ලකුණු දෙයට බෙදාන්න වෙනමයිනේ. පළවෙනි තීරුව ලකුණු. ප්‍රගණන ලකුණු පස්සේ ලබු සංඛ්‍යාව. ඒක ලියන්නේ නැන්ද? දක්ත තීරු නම් කරව ලකුණු ප්‍රගණන ලකුණු ලබු ගන්න. තනි මාක්ස් number of children. හදවතේ දැන් මුලින්ම ලියන්න ඕනේ කියද? මුලින්ම ලියන්න අවලකුණු. කියලා අවලකුණු 40 යනමයි. අවලකුණු 40යි. උපුල ලකුණු 70යි. කී වෙනස් වෙන්නේ? 40 ඉඳලා 5 වෙනස් වෙනවානේ. 40 45 70 වෙනක අපි පහරි පහර මේ වගේ අපි ලියාගෙන යමු එහෙනම් දැන්. right තමයි. දැන් මාක්ස් අපේ තමයි ලකුණු తీරුණමයි කම්ප්ලීට් කරනවා. දැන් ප්‍රගණන ලකුණු පුතේ අපිට තමයි ඒකම දෙය හොයන්න ඕන. ඒක හොයන්න අපි දත්ත වලට අපි යන්න ඕන. අපි එක එක ගිහිල්ලා අපි ඉස්සරහා කරා වගේ අපි දැන් කරමු. දැන් මුද ලේසි දැන්. අපි ඉස්සරහා මේ ගාන හැදුවානේ පුතේ. මේ ගාන හැදුවා. මේ ගාන බලන්න මේ ගාන අපි ඉස්සරහා හැදුවා. මේක පුතා තේරුණා පුතේ. ඒ දැන් මෙතන තමයි පුතා එක ප්‍රශ්නේ මෙතන වගුවක් තිබුණ නැහැනේ. there is no table. Now we have already tabulated the table. අපි මේ වෙච්ච වගුව ගහලා ඉවරයි. දැන් තියෙනවයිනේ පුතාලා ඉස්සරහා කරා වගේ කරන්න එහෙනම්. අමාරු නෑනේ. හරි. සර් තල්ලා පෙන්නන්න පුතාලා ඊපස්සේ වරා ඒක කරගන්න. මුලින්ම අපි ඉස්සරහට 40 හරියක් දැම්ම මෙදී 70 කෙරි මෙහෙම තැලි වාක්‍යයක් දැම්මා. ඊපස්සේ 55. 55 කෙරි මේ වගේ තැලි වාක්‍යයක් දැම්මා. ඊපස්සේ 40. 40 කෙරි මේ වගේ තැලි වාක්‍යයක් දැම්මා. 50. හරි. 40. ආය 40 ආව තව එකක් දැම්මා. 75. මෙතන දැම්මා. මේ වගේ නම් හැමෝම කරන්නේ එහෙනම්. හොඳයි. අපිට මේ වගේ විදිහට ප්‍රගණන ලකුණු ගහන්න පිටේ හරි විදිහට කෙලින් ගහනවා. මේ වගේ ලස්සන ගහන්න මේ වගේ. ඉස්සරහයි ගැහුවා වගේ තමයි අජේ ගහනවා කැතයනවානේ. කොහොමද කැතයන මෙහෙම කැතයි. මේ වගේ ලස්සන එක peeri විදිහට ගහන්න පුතාලා පුරුදු වෙනවා. ඉවසීමේ විදිහට ඒ දේ කරන්න ඕන. අදිසියලා මෙහෙම ගැහුවොත් ඒක ළමයි බල්ලයි කරලා හරි අපහැදිලි. හොඳයි පුතේ ඒක හැමෝම දැන් කරලා යන්නේ එහෙනම්. දැන් පුතාලා පේනවා සදන් ප්‍රගණන ලකුණු තීරුව සම්පූර්ණලා ඉවරයි. තරි මාක්ස් column already complete වෙනවා. දැන් number of children වෙනවා. ළමුන් ගාන කීයද? පළලි බලන්න ළමයි ලකුණු 4ක් ගත්ත ළමයි 4ක් ඉන්නවා. මෙතන 4යි නේ. මෙතන 6යි. මේ 6 නේ 7යි නේ. 5යි 2යි 7යි නේ. 7යි මෙතන 5යි. මෙතන 7යි ආයේ. මෙතන 6යි. මෙතන 3යි. බලපොදී උත්තරේ හරිද කියලා බලමු. 4යි 4යි 8යි. 15යි. 20යි. 27යි. 33යි 36යි බලේ. 36 නෙමෙයි 1 2 3 4 5යි. peeri 6ක් තියෙනවා නේද? peeri 6ක් තියෙනවා මෙතන 6 වලක් 6 36 නෙමෙයි. මේ පැත්ත 6 මේ පැත්ත 6. 6 වලක් 6 36ක්. number of data 36. දත්ත 36ක් තියෙනවා. එතකොට 36 ළම තීරින්දා අපිට කියන්න පුළුවන් මේ සම්පූර්ණ මේ වගුව හරි කියලා අපිට පුළුවන් හිතා ගන්න. Okay. We have already completed that table. Can you understand the පැහැදිලිද පුතේ? හොඳයි. එහෙනම් අපි ඒ කරේ ප්‍රශ්නාංක 2 පුතා. දැන් අපි යමු එහෙනම්
අපි දැන් මේ වෙද්දි ප්‍රගණන කුළු සම්පූර්ණම කරලා ඉවරයි. ඒකට පැහැදිලිද? yes මගේ තරම් පැහැදිලි ඇති කියලා. දැන් අපි බලමු homework. ඒක homework පුතාලා. මේක වල ගෙදරින් කරන්න අපි පන්තියේ සාකච්ඡා කරමු. අවුරුද්දක් කරනවා ඕර දෙයක් අහන්න. ක්ලාස් එකේදී දුරු පුතාලත් ඕර ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. Then that fourth question. අපි අවසාන මාතෘකාවට දත්ත නිරූපණය කියන මාතෘකාව යමු. ප්‍රධාන මාතෘකාව දැන් තමයි ඒකේ අපි බලමු මොකද්ද මේ දත්ත නිරූපණය කියන්නේ කියලා. හොඳට අපිට මේ වෙලාවට මේ විදිහට වීඩියෝ ලබයි වල බලලා ඉවරයි සෑහෙන ප්‍රමාණයක්. අපි වීඩියෝ ලබ කැප කරලා අපිට අපවල subscribe දෙක කරන්න. ඒ වගේම මේ like මේ comment එකක් දාන්න මේ වීඩියෝ සම්බන්ධයෙන්. ඒ වගේම තලා පොඩි ඉගෙන ගන්න. ඒ වගේම මහසි වෙලා තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ හැමෝම උත්සාහ කරන්න. ජීවිතේ එකම දේ තියෙනපදේ අධ්‍යාපනය විතරයි. ඒකින්ද හැමෝම ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න. මේ මාතෘකාව වෙලා දත්ත නිරූපණය data representation. මාද දූපතේ දත්ත නිරූපණය කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍යම මාතෘකාවක්. අපිට මේ 6 පන්තියින්ද අපි මුලින්ම කරන්නේ මෙන්න මේ චිත්‍ර ප්‍රස්තාර වගින් දත්ත නිරූපණය. අපේ මාතෘකාව චිත්‍ර ප්‍රස්තාර වගින් දත්ත නිරූපණය. Representing data using picture graph. මේ වගේ දත්ත නිරූපණය කියලා එකේ තමයි මේ ආරම්භය වුණාට අපි මේ 11 පන්ති වෙනකම් යන හින්දා අපිට විවිධ ආකාරයේ දත්ත නිරූපණ ක්‍රම එනවා. අපි 7 පන්තියේ ගිහම ඉගෙන ගන්නවා තීර ප්‍රස්තාර කියලා. බාර් ග්‍රාෆ් කියලා. තීර ප්‍රස්තාර. ඊපස්සේ තව තියෙනවා උත්පත්‍ර සතහන කියලා එකක් තියෙනවා. තව තියෙනවා ජාලරේඛ කියලා කියනවා. ජාලරේඛය, හිස්ටෝග්‍රෑම්, ඊපස්සේ සමුච්චි සංඛ්‍යාත වක්‍රය, සමුච්චි සංඛ්‍යාත වගුව, ඉතින් ගියාම වත ප්‍රස්තාර, පයි chart ඒ වගේ කීපයක්ම තියෙනවා. ඒක තමයි හැබැයි ඕනම එකක් අපිට දන්නවනේ ගගක් උනත් ආරම්භ වෙන්නේ ඊටම පුංචි දරකින්නේ. පොඩි වතුර පාරක් තමයි ගගේ ආරම්භය. නමුත් අපි අවසානයේදී ඒක විශාල ජලධාරාවක් සහිත ලංකාව පෝෂණය කරන විශාල ජල කඳක් වෙනවා. ඉතින් පුතා ජීවිතේ එහෙමයි. අපි පොඩියට මෙහෙම 6 පන්ති ඉඳලා ආරම්භ කරලාද පුතාලා 7 8 9 10 ඔබ ඒක යද්දී ඊපස්සේ ඕලවල කරලා එරව කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පුතාලා සර්ලත වැඩිය ඒ වගේම මේ ලංකාවේ ඉන්න උසස්ම පුද්ගල වැඩිය ඉහළට පුතාලා යන්න පුළුවන්. පුතාලා දැන් මේ විදි නාසා ආයතනයේ විද්‍යාඥයෝ අතරින් හොඳම විද්‍යාඥ 23 දෙනෙක් විතර අපේ ලංකාවේ තේරලා තියෙනවා. නාසා ආයතනයේ. ඉතින් නාසා ආයතනය කියන්නේ ලෝකයේ තියෙන දැන තියෙන ඉතාමත් දියුණුතම ස්ථානයක්. ඒ ආයතනයේ හොඳම විද්‍යාඥයෝ අපේ ලංකාවේ බිහිවලා කියන්නේ මේ පුතාලට අනිවාර්යයෙන්ම ඒකදී අනිවාර්යයෙන් යන්න පුළුවන්නේ. එකම දේ අවශ්‍ය වෙන කැපවීම සහ උනන්දුව. අපි හැමදේම ආසාවෙන් කරන්න ඕන. පුතාලා පොඩ්ඩ ලොකු වෙද්දී එක එක දේවල් උරු වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පුතාලා ෆෝන් එකක් දුන්නාම ෆෝන් එක දෙන්නේ ඇයි? අම්මයි ෆෝන් එක දෙන්නේ පුතේ පාදව බලන්න නේ. නැත්තම් මොකද ඉංග්‍රීසි පාදව බලන්න. නැත්නම් මොකද ලස්සන පුතාලා අත්‍යවශ්‍ය දේ බලන්න. ඔයාලා මොනව කරන්නේ? තාත්තා අම්මලා ෂේප් එක හදලා හොරේ ගේම් ගහනවා. නැත්නම් ඒක හිතේව අනවශ්‍ය දේවල් බලනවා. ඒක ගැලපෙන්නේ නැහැ පුතේ. ඒකේ මොකද වෙන්නේ? අන්න මම කිව්ව ඔයාලා ගමන් මාර්ගයේද ලොකු බාධාවක් ඇති වෙනවා. දැන් 6 පන්තියේ දක්ෂ ළමයා මෙන්න 9 10 වෙද්දී ඔන්න කියලා අරේස අපේ පුතා දැන් හරිය වෙනස් වෙලා. එයා කියනවා එයාට මතක නැහැලු. කරන දේවල් පාරක් කරාද මතක නැහැලු. විවාහයේදී උත්තර ලියද්දි බැහැලු. හේතුව වෙයි. හේතුව මොකද එයාගේ මනසේ තැම්පත් වෙලා තියෙන්නේ අධ්‍යාපන සම්බන්ධව නෙමෙයි. වෙන දේවල් තැම්පත් වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේකේ විවාහයේදී බෑරෙහි. පොදු විවාහයේදී දෝල දේවල් ඔළුවේ නැත්තම් එකේ බහූතර ඔළුවේ තියෙන්නේ. ඉතින් කොහොමද විවාහය ලියන්නේ? පුතාලා ඒක පොඩි තේරුම් ගන්න ඕන. ආදරේ දූපතේ 6 පන්තිය කියන්නේ පුතාලට තියෙන හොඳම අවස්ථාවක් අධ්‍යාපනයේ ඉදිරියට යන්න පළවෙනි
පදි පෙළ මම හිතන්නේ. ශිෂ්‍යත්වයට මම හිතන්නේ එච්චර වැදගත් වෙන්නේ නැහැ පුතේ. මොකද ශිෂ්‍යත්ව පෙළ ළමයිරුත් ඕලවල වලට එරවලට ඉහළ සාමාත්‍යතරම් කැපස් යනවා. ඒ ශිෂ්‍යත්වයට නම් කිසිම අදාළත්වයක් නැහැ. පුතා හිතනවා මේ මගේ ලකුණු 85යි අපේ යාළුවෝ ලකුණු 199ක් තියෙනවා. එයා එයා තමයි දක්ෂය කියලා හිතුවොත් ඒක බොරුවක්. දක්ෂයෙක් බිහි වෙන්නේ මේ ශිෂ්‍යත්ව ලකුණු වල නෙමෙයි. පුතාලා තියෙන ඌවලාව, වගකීම සහ විශේෂයෙන්ම ආසාව. පුතා බලන්නකො කිසියම් ළමයි මොකක්ද ඒ වරක් කොහරි අපි ගියාම තැනකට ගියාම ඒක වරා ගන්නේ ආසම දෙයනේ ගන්නෙ. සමහරවිට පුතාලා ආස දෙය ඉල්ලද්දී අම්මා තාත්තලා මූණ ඇබුල් වෙනවා. ඒ හේතුව ඒකේ ගාණ වැඩි. අම්මා රුපියල් 2000ක දෙයක් ඔයාට අරන් දෙන්න හිතේ තියා ඉද්දී ඔයා ඉන්නවා රුපියල් 5000ක ඉන්නවා. ඒ තාත්තා රුපියල් 3000 අතේ නෑ. මදි වෙලා තියෙන්නේ. ඉතින් අම්මා තාත්තා එක්කෝ කියනවා පුතේ මම මේක පස්සේ අරන් දෙන්නම්. නැත්තම් කොහොමනේ බය වෙනා හරි ඒක අරන් දෙනවා. මේ පුතා දැනගන්න මේ අම්මා තාත්තලායි ආදරෙකින්ද එහෙම දෙයක් කරන්නේ කියලා. ඉතින් එහෙනම් ඒ ආදරයට වල අනිවාර්යෙන් ප්‍රති ආදරයක් දක්වන්න අවශ්‍යයි. හේතුව ආදරයට ආදරය කරන හින්දා නෙමෙයි. ඒක අපේ ළමයි වගකීමක් සහ යුතුයකමක්. ඔය අම්මා තාත්තලාව බලාගන්න එක. එහෙනම් ඒක වරදක ඉගෙනගත්ත තමයි ඒ කාර්යයත් ඉෂ්ට වෙන්නේ. පැහැදිලිනේ එහෙනම්. අපි එහෙනම් මේ පාඩම ඉස්සරහට යමු. චිත්‍ර ප්‍රස්තාරණය. මොකද චිත්‍ර ප්‍රස්තාරය කියන්නේ? ඒ වචනයෙන්ම තේරෙනවානේ. ප්‍රස්තාර අදින්නේ මොනවද? චිත්‍ර වලින්, පික්චර්ස් වලින්. එකේ තමයි චිත්‍ර අපි ගන්නව. අපි හිත මෙහෙම අපි හිතමු පුතාලා පන්තියේ වර හිතමු වර පන්තියේ ගැන කතා කරමුකෝ. සෞදා ගහලවද ඉඳලා සිකුරාදා වෙනකම් ඉස්කෝලේ ළමයි. මන්දේ තු ෆ්‍රයිඩේ. අපි හිතමු පුතාලා පන්තියේ ඉඳලා ළමයි ඉන්නවා. අපි හිතමුකෝ 40ක් කියලා. 40ක් ඉන්නවා. ඔය 40 පුතේ අපි සාමාන්‍යයෙන් ළමයි 40 අදින්නේ මේ වගේ එක ළමෙක් කියලා ගත්තොත් හරිද? මේ වගේ කීයක් අදින්න ඕනද? මේ වගේ 40ක් අදින්න ඕන. මේ වගේ 40ක් අදින්න ලොකු වෙලාවක් කියලානේ. අපි ඒකෙදි පුතේ අපි කරන්නේ මෙහෙමයි. අපි කරන්නේ මේ එක ළමයෙක්ගෙන් පොඩි පරිමාණයක් ගන්නවා. අපි හිතමු ළමයි 40ක් කියලා. 40 අපි හින්දා මෙහෙම හිතනවා. අපි මේ එක ළමයෙක් ගන්නවා මේ එක රූපයක් ගන්නවා ළමයි 5යි කියලා. ළමුන් 5යි කියලා ගන්නවා එක රූපයක්. එහෙනම් ළමුන් 40ක් දක්වන්නේ එහෙනම් අර වගේ රූප 40ක් අදින්න ඕනේ නැහනේ. 40 අදින්න ඕනේ නැහැ. එහෙනම් කී අදින්න ඕනේ? 5 දෙනෙක් කියන්නේ එක්කෙනෙක්. මේ එක ළමයි. එහෙනම් 40ක් කියන්නේ එහෙනම් මේ වගේ කී මේ අදින්න ඕනේ. මේ වගේ ඒවා අත ඇඳහම ඇති. මේ වගේ ළමයි කී අදින්න ඕනේ? 8යි අදින්න ඕනේ. මොකද චිත්‍රපස්තා මූලිකම දේ පුතේ අපි පරිමාණයක් ගන්න ඕන. මේ කියනවා පරිමාණය කියලා කියනවා. පරිමාණය. we call scale. ස්කේල් එකක් ගන්නවා. ඒක විශේෂ දෙයක්. සමහරවිට ඒක ළමයි සමහරවිට මේක අපි ලෝකයේ ගත්තොත් මේ එක ළමයි කියන්නේ ලබු ලක්ෂයක් වෙන්න පුළුවන්. කෝටියක් වෙන්න පුළුවන්. හේතුව මෙතන ජනගහනය වැඩි හින්දා අපිට පරිමාණය වෙනස් කරන්න වෙනවා. දැන් අපිට පුතාලා පවුලේ කට්ටිය ගත්ත කියන. ඒ අනිවාර්යයෙන් පවුලක් කියන්නේ එහෙනම් ඔන්න ළමයි ඉන්නේ දෙන්නයි හුඳවනේ. එහෙම ඔන්න එක්කෙනෙක් තමයි ගන්නෙ. එහෙම. පැහැදිලිද? හොඳයි. අපි යමු එහෙනම් මොකද මේ කියන්නේ කියලා. ඔය තියෙන වියන් හැමෝම රැස් කරන ලද දත්ත චිත්‍ර ප්‍රස්තාරයක් මගින් නිරූපණය කළ හැකිය. අපේ දත්තය ළමයි රැස් කරන සර්කියුවේ සෞදා ඉඳලා බදා සිකුරාදා වෙනකම් පන්තිය ළමයිගේ පැමිණීම ගන්නවා. ඒක තමයි චිත්‍ර ප්‍රස්තාරය දක්වන්න පුළුවන්. නැත්තම් පුතාලා මේ පවුල් පහ අරගෙන පවුල් පහේ ඉඳ ළමයි සංඛ්‍යාව අපි ගන්නවා. අපිට A පවුලේ ළමයි 3 දෙනයි. B පවුලේ 5 දෙනයි. C පවුලේ ළමයි 2යි. ඒ වගේ අපිට පුළුවන් අදින්න. ලියන්න දෙනවා. Corrected data can be represented by using picture graph. Write in green color pen. Corrected data ළමයි. මෙන්න මේ තමයි. මොකද? රැස් කරන ලද දත්ත ළමයි. මෙන්න මේ වචන දෙකයි corrected කියලා කියන්නේ. හොඳයි පුතා. දැන් අපි දැන් බලමු පළවෙනි ඊළඟ ක්ලාස් වර්ක් එක බලමු. මේ පාඩේ පරිලීක අපේ සම්පූර්ණ පාඩමේ පස්වෙනි පන්ති වැඩ. ඒක මෙහෙම දෙයක් කරනවා. මම මුලින්ම ළමයි සිංහල මීඩියම්ට අදාළ ගලතියම කරනවා. හෝම්වර්ක් පෙන්නලා තමයි මම ඉංග්‍රීසි මීඩියම් ටික කරන්නේ. ඒ මම ඉංග්‍රීසි කරලා ඉංග්‍රීසි මීඩියම් පුතාලා දුවලගේ මේක අපිට බලාගෙන ඉතින් මේ ගානයි පුතාලා ගාන සමහරද වෙනස් වෙන්න පුළුවන්. පුතාලා අවශ්‍ය වෙන්නේ භාෂාව නෙමෙයි අවශ්‍ය වෙන්නේ දැනුම.
එහෙනම් මේක බලන්න පුතේ. සිංගල් මීඩියම් එකේ යද්දී ඒක යවන්න එපා. ඒකත් බලන්න. ඒතකොට සිංහල භාෂාවේ වචන අහු වෙනවා. කිසියම් අවබෝධයක් ලැබෙනවා. අපිට සමහර වීඩියෝස් බලද්දී ඔහි බලන්නේ පැය ගණන් බලන්නේ. අනවශ්‍ය වීඩියෝ. ඉතින් මේක අත්‍යවශ්‍ය වීඩියෝ එක මිනිත්තු 10 15 බලුවා කියලා ප්‍රශ්න වෙන්නේ නැහනේ. ඒ වගේම සිංගල් මීඩියම් පුතාලා දුරවලත් ඉංග්‍රීසි මීඩියම් එකේ යද්දී ඒක යවන්න එපා. ඒක පුතාලා යම්ම ඉංග්‍රීසි වචන අහු වෙනවා. ඒ සමහර ඒ ගාන වෙනස් වෙන්න පුළුවන්. භාෂාව අනිවාර්යම සිංහල මීඩියම් බයේ ඉංග්‍රීසි දැනගන්න ඕන. ඉංග්‍රීසි මීඩියම් බයේ සිංහල දැනගන්න ඕන. ඒක කොහොමද ඔළුවේ තියාගන්න සමහර ඉංග්‍රීසි මීඩියම් බයේ හිතනවා අපි ඉංග්‍රීසි මීඩියම් එක කරන්නේ. අපිට සිංහල වචන වලක් නැහැ. තව කවදාද තේරෙයි සර් මොකද මේ කියන්නේ කියලා. මම හැමදාම මොහොතවල ජීවත් වෙන්නේ ලංකාවේ. එංගලන්ත නෙමෙයි. ලංකාවේ ජීවත් කරනවා බහුතරය සීත අරුණ වෙනස 9ක් බොහෝ අය දන්නේ සිංහල භාෂාව. ඒ හින්දා පුතා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි මීඩියම් බයේ සිංහල වචන දැනගෙන ඉතාමත් අත්‍යවශ්‍යයි කියලා පැහැදිලිව උරු තියාගන්න. හොඳයි මේ තියෙන්නේ වගුවක් තියෙනවා. මේකේ තියෙන බේකරි නිෂ්පාදනය. බලිස් අරවියක් නේද? බලිස්කදී සෞදා ඔය වගේ තියෙනවා එක දවසේ අලෙවි කරපු ප්‍රමාණය. දැන් මේක අපිට මේ වගේ දක්වන්න ඕන. සර් කිව්වේ මේ වගේ පරිමාණයක් ගන්න ඕන කියලා. හරිද මේ වගේ පරිමාණයක් ගන්න ඕන. බලිස්කදියා මේ එක ගෙඩියක් කියන්නේ අපි එකක් කියලා ගන්න. හැබැයි උපරිම තියෙන 7යි නෙමෙයි. 7ක් ඉන්නවා මේක අපිට මේ බලිස් ගෙඩියකින් අපි දෙකක් තුනක් ගන්න ඕනේ නැහැ. මේ උපරිම සංඛ්‍යාව 7 හින්දා අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. අපි එහෙනම් ඒක අදිමු මෙන්න මේ ආකාරයෙන්. හොඳයි. අපේ අවසාන අරමුණ තමයි මෙන්න මේ වගේ අපි ලස්සන චිත්‍රපටස්ථාන අදින්න ඕන. මේ තියෙන්නේ ඒක උදාහරණයක්. දැන් බලමු එහෙනම් අපේ මේ උදාහරණය අර බලමු එහෙනම් අපි මේ කොහොමද අදින්නේ කියලා. අපි ඉතින් මේ වගේ වගුවක් ගහ ගන්න ඕන. එහෙනම් මෙතන peeri මෙතන තියෙන්නේ මේ දත්ත 4යි. මෙතන දත්ත කීයක් තියෙනවද බලමු. දත්ත තමයි මේ දවස් 5ක් තියෙනවා. අපිට මේක වගුව ගහද්දී මෙතන තීරු දෙකක් ගහන්න මේ වගේ. එක තීරුවක් බලන්න. දිනේ සෞදා ගහරුවාදා අනිත් දිනේ තමයි මොහොන්ද? බරිස්කදී ගරණ. ගහලා මේ වගේ අපි ඇතුලේ මේ වගේ අපි අදිමු රූප. නමුත් පුතාලා මේ වගේ වගුවක් ගහ ගන්න. වගුවක් ගහ ගන්න මෙතන දවස් කීයක් කියලාද? දවස් 5ක් තියෙනවානේ. දවස් 5ට මේ වගේ තීර 5ක් ගැහුවා. මේ peeri තමයි ලියන්න ඕනේ. අදාළ මේ දත්තේ මෙතන ලියන්න මොකද්ද? දිනේ ලියන්න. දිනේ දිනේ කියන්නේ සෞදා එහෙමනේ දිනේ දේත් එක. මෙතන ලියන්න ඕන බලිස්කදී. ලියන්න කොහොම වෙනව? දිනේ අනිත් එක බලන්න බලිස්කදී කරන්න. මෙතන ලියන්නේ නා මෙතන සදුදා බදාදා සදුදා අගහරුවාදා එහෙම ලියන්න පුතාලා. හරි. සදුදා අගහරුවාදා කියලා පහලේ පහල ලියන්න වෙලා. හොඳයි. දැන් අපි ඊපස්සේ අපිට බලන්න ඕන මෙහෙම. අපි මෙතන සංකේතයක් ගන්න ඕන. සවර බලිස්කදියක් කියන ළමයි ඒක ළමයි හැදයන් ළමයි තියෙනවනේ. සවර බලිස්කදිය හැදේ මේ වගේ හැදයක් තියෙනවා. යවල ඔකලමයි පැහැදිලිව ළමයි අදින්න එකපාරට ඒක රූපය ටිකක් ලස්සන හැදෙන්න අමාරුයි එකපාරනේ. මේවයි ළමයි ඔන්න බලිස්කදිය ළමයි මේ අදිනවා එනවා බලිස්කදිය ළමයි. ඉතින් මෙතන සෞදා කියන දවසේ කීය විකුණන බලිස්කදිය 3යි. ඒ 3ක් කියන මෙතන අනිවාර්යයෙන්ම මේ වගේ බලිස්කදිය 3ක් පොතේ අදින්න ඕන. මෙහෙම 3ක් අදින්න ඕන. 3ක් අදින්න ඕන. ඊපස්සේ මෙතන අගහරුවාද කීයද? 5යි. මෙහෙම අදිනවා ඊපස්සේ. කොහොම අදිනවා? කොහොම අදිනවා? ඔක පුතේ හරිය කැතයි ළමයිනේ. මෙහෙම අදින්නේ නැහැ පුතා. අපි අදිද්දී ප්‍රධාන දේ මේ රූප එක හා සමාන වෙන්න ඕන. දැන් අපි ළමයි ඇත්තම කියනවා එක හා සමාන රූප අදින අමාරුයි පුතේ. නමුත් තව අදිද්දී සාමාන්‍යයෙන් ඇහැට පේන්න ඕන මේ ළමයා මේ අදිනදී මේ එක හා සමානව තමයි ඇද්ද කියලා පුතා මේ ඒක තේරෙන්න දුර බලන්න එක්කලාද. පැහැදිලිද? හොඳයි. දැන් පුතා තේරෙනවා අපිට මේ අදිද්දී කිසියම් පරිමාණයක් තියෙන්න ඕන. ඒ වගේ අපිට අදිද්දී තව දෙයක් තියෙනවා. අපිට මේ අදිද්දී මේවා එක කෙලිපිට අදින්න ඕන. තේරුණාද? දැන් මේක මෙහෙම යන්නේ මේ ඊට. දැන් මේක මෙහෙම යනවා පුතේ. නේ? ඒනවා කැතයනවා. ඉතින් අපි කෙලින්ම පහලින් පහන ලස්සනට අදින්න ඕන. ඒ වගේ කිසියම් පරතරයක් තියන්න ඕනමයි. පොඩි ગેප් එකක් තියෙන්න ඕන.
අපි අදිද්දි අපි පස්සේ ලියාගමු කොරපෑනෙන් අපි ඉස්සර මේක ඇදලා ඉමු. හරි. පුතා එහෙනම් මෙහෙම ගමු අපි. අපි ගමු මේ බලිස්කෙදියක් සමානයි අපි හිතමුකෝ මේක බලිස්කෙදි එකක් කියලා ගමු. බලිස්කෙදි එකක් කියලා ගමු කලින්. ඉන්න මෙහෙම ලියමු. තප්පලා ඉන්න. හරි. මේ වගේ රූපය අදින්න. ඇදලා මෙහෙම ලියන්න. කින් බලිස්කෙදි එකක් නිරූපණය වේ. බලිස්කෙදි එකක් නිරූපණය වේ. නිරූපණය වේ. නයි ඔහොම ලියන්න. අපි අද මෙහෙනම් සෞදා හේනම් කියද 3 දෙනයි. බලිස්කෙදි 3ක් දෙන්න ඕනේ එහෙනම්. අපි අද මෙහෙනම් බලිස්කෙදි 3ක් සෞදා. පුතාලා අදින්න මම අදින්නම්. මොන වීඩියෝ එකට දිග වැඩි වෙන හින්දා මම සම්පූර්ණමයි අදිලා පෙන්නන්නේ නැහැ. මම සම්පූර්ණ ඇදලා පෙන්නන්නම්. ඊට පස්සේ වල එක අවශ්‍යයි බලලා ඒක ඇදගන්න. පුතා පේනවා සෞදවද්ද බලිස්කෙදි 3ක් තියෙනවා. ඊට පස්සේ අගහරුවාද කියලා තියෙන බලිස්කෙදි 5ක් තියෙනවා. අපිට 5ක් දෙමු වෙනවා අගහරුවාද. ඉතින් ඒ වගේ ඒ දවස් කීපේ වරා ලස්සරට අදින්නු. පුතාලා පේනවා අපි දවස් 3ක් දැන් ඇදලා ඉවරයි. ඒ වගේම ඉතුරු දවස්ය පාර තනියම අදින්න. දැන් මේ තමයි අපිට අදාළ චිත්‍ර ප්‍රස්තාරය. පැහැදිලිද? හොඳයි. ඉතින් මේක කරපෑනෙන් චිත්‍ර ප්‍රස්තාර ඇදීමේදී චිත්‍ර ප්‍රස්තාර ඇදීමේදී එක සුදුසු රූපයක් තෝරා ගන්න. කරපෑන ලියන්න සුදුසු රූපයක් තෝරා ගන්න. සුදුසු රූපයක් තෝරා ගන්න. 2 තෝරාගත් රූප එකම හැඩයෙන් හා එකම ප්‍රමාණයෙන් ඇදිය යුතුය. තෝරාගත් රූප එකම හැඩයෙන් හා එකම ප්‍රමාණයෙන් ඇදිය යුතුය. 3 රූපාතර පරතරය සමාන විය යුතුය. රූපාතර පරතරය පේරි හා තීර අතර සමාන විය යුතුය. රූපාතර පරතරය පේරි හා තීර අතර සමාන විය යුතුය. පේරි හා තීර. මේ තියෙන්නේ පේරි. මේ පේරිනේ. මේ තියෙන්නේ තීර. මේ තීර දෙකක් තියෙනවා. තීර මේ තීර මේ තීර. මේ පේරි. සමාන විය යුතුය. ඊළඟට දත්ත සංඛ්‍යාව වැඩි වන විට සුදුසු පරිමාණයක් තෝරාගත යුතුය. දත්ත සංඛ්‍යාව වැඩි වන විට සුදුසු පරිමාණයක් තෝරාගත යුතුය. දැන් පැහැදිලිවද? අපි මේ රූපයක් පුතේ තෝරගන්න පුතේ අනිවාර්යයෙන්ම මේ බලිස්කෙදිය හැදෙන්න වෙන්න ඕනේ නෑ පුතා. ඔයාලා ලේසි එක තෝරගන්න. අපිට බලිස්කෙදියක් කියන්නේ මේ වගේ ස්ක්වයර් එකක් හතරස් එකක් කොටුව ගහුව කමන්නේ නෑ පුතේ. ඒක ප්‍රශ්න නෑ. තේරුණාද? මේ වගේ කොටුව වගේ රූපයක් දැම්මක් වගේ බලිස්කෙදිය නම. පුතා ලේසි එකක් පැහැදිලිව කරන්න පුළුවන් එකක් ඔයාලා තෝරගන්න. ඒ හැදීම අවශ්‍ය වෙන්නේ නෑ. පැහැදිලිද? හරි. අන්තිම කිව්ව එක පදේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. ඉතින් බලමු මෙහෙම. සමහරව කිව්වේ මේ සුදුසු පරිමාණයක් තෝරගන්න ඕන. අපි හිතමු මෙහෙම. අපි හිතමු උදාහරණයක් දෙලෙන කොළපෑ උදාහරණ. අපි හිතමු ඒ පන්තියේ ළමයි අපි මේ ළමයි පාසලක් කියලා. ඒ පාසලේ ළමයි ඉන්නවා. අපි හිතමු අපි ලේසි එකක් ගමු. අපි හිතමු 200ක් ඉන්නවා. මේක පුංචි පාසල් කීපයක් ඈ 200ක් ඉන්නවා. ඒ පාසලේ 200ක් ඉන්නවා. B පාසලේ ළමයි ඉන්නවා 600ක්. C පාසලේ ළමයි ඉන්නවා අපි දුක 400ක් කියලා. අපි දුක 400 500ක් කියලාමකෝ. 500ක් ඉන්නවා. 500ක් ඉන්නවා. තව කියනවා D කියලා පාසලක්. ওই පාසලේ ළමයි ඉන්නවා
450 ඉන්නවා. 450 ඉන්නවා. මේ වගේ එකක් නම් අපි දුන්නොත් අපි කොහොමද මේක අදින්නේ? අපි අදින්නේ කොහොමද? මෙන්න මෙහෙමයි අදින්නේ. තව එකක් ගමු. ඊ පාසලේ ඊ කියන පාසල ඒකකින් ඉඳලා ළමයි 375. right. දැන් ලියන්න A 200යි B 600යි C 500යි D 450යි E 375යි. මම මේරේ චිත්‍රපස්ථාරය මම මෙතන අදින්නේ නැහැ. මොකද යමක් කියදින්න යන්නේ කොහොමද මේක අපි ගන්න කියන. මෙතන බලන්න CA ගුණාකාර තියෙනවා. 50 ගුණාකාර තියෙනවා. නේද? 25 ගුණාකාර තියෙනවා. දැන් CA දෙකයි. ඈ CA 5යි. දැන් 50ව 9ක් තියෙනවා. 25ව ගත්තොත් 25ව 15ක් තියෙනවා නේ. අපි මෙහෙම වුණාම පොඩි ගැටලුවක් තියෙනවා මොකද ගන්න පරිබාරය කියලා. නේද? අපි හිතමුකෝ මෙහෙ හිතමුකෝ. අපි හිතමු 50 ගත්තොත් 50 ගත්තොත් අපිට මෙහෙම නිකන් හිතමු නිකන් මේ වගේ ගත්ත උත්තයා ඒක 50යි කියලා හිතමු ළමයි. දැන් මෙතන උත්ත කීයක් අදින්න ඕනද? උත්ත 4ක් අදින්න ඕන. මෙතන 6ක් අදින්න ඕන. sorry 50ද? 6 නම් කීයක් අදින්න ඕනද? උත්ත ඔව් 12 අදින්න ඕනේ 12 අදින්න. මෙතන 10ක් අදින්න ඕන. මේ වගේ එක උත්තයක් කියලා 50ක් නේ. 550ව 10යි. 450 නම් 9ක් අදින්න ඕන. එතන 375 නම් 375 අපි අදින්න ඕන. අපි 375 බෙදුව බලන්න 50යි. 375 50 බෙදුවාම මොකද වෙන්නේ? මෙතන 7යි 350යි නේ. තව 25 ඉතුරු වෙන්නේ. එහෙනම් අපි මෙතන 7 අදිනවා. 7 ඇදලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකන්ද මේ? තව 25ක් තියෙනවා. දැන් 25 අදින්නේ කොහොමද එහෙනම්? එහෙනම් එක රවුමක් කියන්නේ 50 නම් 25 කියන්නේ නම් අන්න හරි. ඒ පුතා කිව්වා හරියට හරි. මේකේ භාගයක් පුතේ. සම්පූර්ණ උත්තෙන් භාගය අදිනවා ඔන්න 25 සම්පූර්ණ හරියන්නේ. අපිට එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මේ CAC ගන්නවා. අපි හිතමු මේ උත්තයක් කියන්නේ 100ක්. හරිද? මේ බලන්න මම මෙහෙම මෙතන ඇද්දේ. මෙතන අපි අදින්න ඕන මෙතන 7 බාරක් අදින්න ඕන. තේරුණාද? මෙතන 7 බාරක් අදින්න ඕන. 7යි භාගය මෙතන අදින්න ඕන. තේරුණාද? ඒක උත්ත 7යි තව භාගය අදින්න ඕන. පුතාල තේරෙනවා මම මේ ඇද්දේ මේ අවස්ථාවේ මම මේ ඇදලා තියෙන්නේ මේ බේති උත්ත කරන ඈ. දෙක අපිට හිතවලමයි උත්ත කරන. ඒ එයි එක උත්තය 50 කියලා ගත්තා පුතේ. මම මෙහෙම ගන්නවා එක උත්තය 100ක් කියලා ගන්නවා. 100ක් කියලා ගත්තොත් අපි මෙතන උත්ත කීයක් අදින්න ඕනද? උත්ත කරන. පුතා හොදල්පයි මේ මේක චිත්‍රපස්ථාන නෙමේ. සමේ තේරුම් කරලා විතරයි. හරිද? හරි. අපි උඩ 100 නේ. එහෙනම් එක උත්තයක් කියන්නේ 100ක් ළමයි. එහෙනම් එක උත්තයකින් සිසු 100ක් නිරූපණය වෙනවා. මේ සිසු ගන්න. මේ 100යි කියන්නේ 100යි සිසු. සිසු 100ක් නිරූපණය වෙනවා. 50යි සිසු. සිසු 50 නිරූපණය වෙනවා. හරි. එතකොට ඒ පාසලේ විද්‍යාලයේ ළමයි 100 200ක් ඉන්නවා කියන අපි මේක 100 එකක් නෙමෙයි. එහෙනම් මේ උත්තර දෙක අපි අදිනවා. දැන් දල වශයෙන් අදිනකොට උත්තර දෙක අදිනවා. පහසු වෙන්න. මෙතන බලන්න ඇද්දන ළමයි මෙතන ලොකු උත්තර සංඛ්‍යාව අදින්න වෙලාවෙන් මම ඇද්දන මෙතන මම අදින්නවා උත්තර සංඛ්‍යාව. මෙතන උත්තර 600 නේ 6ක් අදින්න ඕන. දල වශයෙන් අදින්නම් 6ක් අදින්න ඕන. 3යි 4යි 5යි 6ක් අදින්න ඕන. 500 නම් උත්තර කියවද? උත්තර 5යි නේ. 500 5යි. 2 3 4 5 අදිනවා. 450 නම් හොඳ 100යි 200යි 300යි 400යි. තව 50ක් තියෙනවානේ. මේ 50 කියන්නේ මොකද කියලා මේකෙන් උත්තෙන් භාගයක්. හොඳ මෙන්න සිසුන් 50. එහෙනම් මේකේ භාගය තමයි අපි අදින්නේ උත්තේ භාගය මෙහෙම අදිනවා. හරි. හැබැයි 375ක් තියෙනවා. බලමු මේලා. ඉස්සලා මේ බලන්නකෝ 100යි නේ 200යි 300යි. දැන් තව 75ක් තියෙනවානේ. දැන් 75 අපිට 50 ඇඳලානේ. එහෙනම් මේ තව මෙන්න මෙහෙම අදිනවා මේ උත්තේ භාගය. ඔන්න 350යි. තව 75 තව 25 අදින්න එපා. 25 මෙන්න මෙහෙම අදිනවා. එහෙමද ළමයි? නෑ අපිට. එහෙම අදින්නේ නෑ. ඒක වැරදි. අපි මෙහෙම කරමු දැන්. ඔය සර් මේ ඇඳ විදිහ මෙන්න මේක මේ දෙක වැරදි.
එලා අදින්නේ මෙහෙමයි. පුතාලා දන්නවා දැන් උත්තයක් කියන්නේ 100 නම් උත්තේ භාගයක් කියන්නේ 50නේ. ඉතින් මෙහෙම කරනවා. උත්තය ඇදලා අපි එකේ 43ක් ගන්නවා මේ වගේ. 43ක් ගන්නවා. එලා එතන තමයි සිසුන් කීයද? 75යි. ඇයි එහෙම නිවෙමද? සම්පූර්ණ උත්තයක් කියන්නේ 100යි. හරිද? එහෙනම් මේකේ භාගයක් කියන්නේ එහෙනම් 50නේ. 25 ළමයි අදින්න නම් ඒකනුත් භාගයක් අදින්න ඕන. ඒකනුත් භාගයක් අදින්න 25 ළමයි. මම මේ දේ සම්බන්ධ කරනවා. සම්බන්ධ කරපුවම මෙන්න මෙහෙමනේ. උත්තයක් ඇදලා ඒකේ තුන් පාරන්නමද මේ වගේ අදිනවා. එහෙනම් මෙතන අදින්නේ එහෙනම් මෙතන සම්පූර්ණ උත්තෙන් කොච්චර අදින්නේ? තුන් කාරක් තමයි අපි අදින්නේ. පැහැදිලිද? දවස් පැහැදිලිද මේ? ඔය තමයි අපි අදින විදිහ. හොඳයි. අපි දැන් අපිට පේනවා මේ අපි මේ ඇද්ද මේ චිත්‍ර ප්‍රස්තාරයේ මේ තීරු නම් කරලා තියෙනවා නේ. මේ දිනේ තීරුව මේ තියෙන්නේ බලිස්කිද තීරුවකදී. උදාහරණයක් අච්චුපතේ ගත්තොත් අච්චුපතේ ඒ වගේ නම් කරලා තියෙනවා මේ වර්ෂය ශිෂ්‍ය සංඛ්‍යාවයි. එහෙම නැති ඒවාත් තියෙනවා. මේ බලන්න මේ ගානේ බලන්න මේ තියෙන්නේ මේ තපා කාර්යාලය සම්බන්ධයෙන් පොදු විස්තරයක් තියෙන්නේ. මෙතන යාලා එබදේ මේ අභ්‍යාසය බල මේ ගානනේ අයිස් ක්‍රීම් සම්බන්ධ ගානක් මේ තියෙන්නේ. මේකත් අයිස් පරම් ළමයි මේ තීරු නම් කරලා නැහැ නේ. නිකම් තීරු විතර ලියලා තියලා සවුදා ගහලවද අයිස් පරම් මේ කියලා අපි තීරු නම් කරලා නැහැ. මේ ගානේ එහෙම තීරුවක් නම් කරලා නැහැ. තීරුවේ නම නම් කරලා නැහැ. නම අපි මේ හදපු ගානේ සහ මේ ගානේ තීරු නම් කරලා තියෙනවා. ඔය දැක්කනේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ෂය. අපි නම තීරු නම් කරපදේ. මම හිතන්නේ වදාරම හොදයි නමයි එහෙම තීරේ නම් කරලා හොදයි නමයි. නැත්නම් අපි දන්නේ නැහැ මොකද මේ කියන්නේ කියලා. මගේ අදහස සම්පූර්ණම හොද අදහසයි දරන් ඔය තීරු නම් කරලා හොදයි. එහෙනම් නම් කරේ නැහැ කියලා ගැටලුවක් මතුවෙන්නේ නැහැ. පැහැදිලිද? හොඳයි. උදාහරණයක් බලමු ප්‍රශ්නාංක 6. අපිට මේ විදිහට වසර 5 තුළදී ලංකාවට ආරාධනය කරන ලද කාර්ය ප්‍රභාරය පිළිබඳ විස්තරයක් නේ. වසර 5 තමයි ප්‍රශ්න වෙන්නේ නැහැ පුතේ. අපිට ප්‍රධාන දේ වෙන්නේ මෙන්න මේක ළමයි. මේ අපිට වසර කීයක් තිබුණා ඒක ගැටලුව මතුවෙන්නේ නැහැ. මේ තමයි ප්‍රධානම අත්‍යවශ්‍යම මේ තමයි තීරුව තමයි මේ තීරුව. ඒක අත්‍යවශ්‍ය තීරුව. ඒතර තමයි අපිට අවශ්‍ය දත්ත දීලා තියෙන්නේ. ඒ පුතාලා තීරණය කරන්න චිත්‍රපස්තාර අදින්දනම් මොහරි පරිමාණයක් අපි හිතන්න වෙනවා. ඒ පුතාලා මුලින්ම පරිමාණය හිතලා බලන්න. මේ 3000 3000 සේරමදි දහස් කරන්නේ. මේක 1000 ගුණ ආකාර නේද? 3000 10ව 3යි 6000 කියලා 6000 මේ 6යි සෝරි 10ව 6යි ඔය සේරමදි 10 ගුණ ආකාර. 4500ක් කියන්නේ මොකක්ද? 4500 කියන්නේ. 4500 කියන්නේ 4000ව 6කුයි සෝරි 4000ව 4කුයි තව 500කුයි. 6500 කියන්නේ 10ව 6යි තව 500ක්. එහෙනම් පුතාලා තීරණය හරියට මොකක්ද හොඳම පරිමාණය? yes very good. අන්න මේ පුතා හරියටම කිව්වා. මේ පුතා කියනවා අපි 1000ක් ගමුණු. හරි. මේක මුදේ කාරණේ මුදේ. පුතා කැමති එකක් ගන්න පුළුවන්. මම කිව්වානේ ඕනම සංකේතයක් ගන්න පුළුවන්. මම මෙහෙම සංකේතයක් ගන්නවා එහෙනම්. හොඳයි. අපි යමු එහෙනම් ගාන කරන්න යන්නේ. පුතා තනියම කරලා උත්සාහ කරලා බලන්න. අපි මෙහෙම ගමුකෝ ඉස්සල්ලාම. හොඳ මේ සමදේ සංකේතන බලන්න පොඩි වල ලස්සන කාර්යයක් ඇද්දානේ. බලන්න දැන් කාර්යය ලස්සන. ඈ. ඔයාලා කොහොමද මේ කාර්යය අදින්ද? මාව චිත්‍රකාරය බලන්නකො. කාර්යය ලස්සන. හරි. එහෙනම් අපිට මෙහෙමයි මේ මේකෙන් ළමයි නිරූපණය විදිහ කොච්චර ළමයිනේ. මේක සමානයි මෙහෙම ලියමු. මේක සමානයි අපි ලියමු කීයද? කාල් 1000යි. එහෙම ළමයි ලියුව ප්‍රශ්න නැහැ ළමයි. කාල් 1000යි. හරි. එහෙනම් අපිට කාල් 1000ක් කියන්නේ මේ එක සංකේතයක්. හරි. එහෙනම් අපිට කාල් 1000ක් කියන්නේ මේක එක සංකේතයක් නම් අපිට දැන් කාල් දැන් 4500ක් කියන්නේ කොහොමද? මේ වගේම හතරක් ඇදලා 500 අදින්න ඕන. එහෙනම් කාල් ළමයි 500ක් කියන්නේ 500ක් කියන්නේ මේකේ කොච්චර ළමයිනේ? මේකේ භාගයක්. ඒ කියන්නේ මේකේ මේ වගේ අපි භාගයක් ගමු. එක හොදයක් මෙහෙම අහුවෙන්න මෙහෙම ගවනවා. ඔය තමයි භාගයක් ගන්න.
එතන ඔය භාගය තමයි අපි කාර් 500ක් කියලා ගන්නෙ. right. මේ තමයි කාර් 500යි. කාර් 1000 කියන්නේ සම්පූර්ණ කාර් එකක් නම් කාර් 500ක් කියන්නේ කාර් එකෙන් භාගයක්. එක රෝදයයි. අපි ඊළඟ දාපු වෙන මෙතන 2008 2008 2007 වසර 2009 ඒ වගේ පහළ පහළ දායන් වල මේකෙදි මම තීරු මෙහෙම නම් හොයන්නේ නැහැ ඉස්සලා වගේ වසර මේ තමයි වසර තීරුව ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන්නේ මේ වසර තීරුව මේ තියෙන්නේ කාල ගණන මම ඒ තීරුව නම් කරන්නේ නැතුව මම මෙහෙම ඇඳලා හරි දැන් පරිණීපදේ පරද පරිණිය පේරිත කාල කීයක් වරද 3000ක් කියන කියන්නේ කාල කීයක් අපි අදින්න ඕනද 3 අදින්න ඕන නේ මෙහෙත් කාල 3 අදින්න ඕන ඊළඟට කීයද කාල 4යි භාගයයි අනිත් එකද 6යි ඊළඟ 6 මාරයි නේ මොකද කාල 6ක් කියලා 6000නේ 6000 500 6 මාරයි මෙතන 5යි මේක ලේසි නේ පුතේ ඉස්සරහ පොඩි ළමයි පොඩි මේ වගේ වර දාගන්න කියන්න අදින්න ඕන සංඛ්‍යාව කියලා එතෙන් අර පැහැදිලිව පුළුවන් මේක එදයන්නේ එහෙනම් එහෙනම් අපි කාර තුල අදිමු එහෙනම් ඒ වගේ සම්පූර්ණ උතර එදයන්නේ එහෙනම් එහෙනම් පළවෙනි පේරියේ කාර තුලයි යන්න ඊළඟ පේරියේ කාර 4 මාර අදින්නේ එහෙනම් 2009 දැන් සම්පූර්ණයි ඊට පස්සේ කාර 6 අදිමු ඊළඟ පේරියේ right ඊට පස්සේ 2011 පේරියේ 6 මාර අදිමු right කාර 6 මාරයි අන්තිම අවුරුද්ද 2012 කාර කීය දෙනවා 5000 කියන්නේ 5යි 5 අපි අඳුර ගන්න දැන් මේ තමයි ප්‍රශ්නාංක 6 පුතේ හොඳයි ප්‍රශ්නාංක 6 චිත්‍ර ප්‍රස්තාර කියන්නේ මොකද හොඳ අවබෝධයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් අපි දැන් හෝම්වර්ක් එක බලමු දැන් ඉතින් පාඩම අවසానයි ඊපස්සේ අපි ඉංග්‍රීසි මීඩියම් මේ ටික අපි ඊපස්සේ සාකච්ඡා කරමු මම ඉල්ලා හිතනවා සිංහල මීඩියම් පුතාලත් මේක බලන්න මොකද මේ වචන ඒ දේවල් ආය පාරක් මොකද ඒක තියෙන වෙන ගමන් තියෙන්නේ ඊට තවත් අවබෝධයක් ලැබෙයි මොකද්ද මේ සම්බන්ධයෙන් පොඩ අවබෝධයක් ලැබෙයි හොඳයි අපි හැමෝම හෝම්වර්ක් එක කරන්න එහෙනම් හැමෝම එහෙනම් පුතා මේ පාඩම සම්පූර්ණයෙන් බලන්න මේ ෂෙයා කරන්න යාළුවන්ට මේක හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා මම මේක කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න මොකද මේ අපි පාඩම් කරන්නේ පුතා වෙනුවෙන් කරන්නේ මේක අපිට ලොකු මේක අපිට ආර්ථික වාසියක් නැහැ මේක ඇත්තෙම මොකද හේතුව අපේ මේ වගේ අධ්‍යාපන ළමයි channel බලන කට්ටිය අඩුයි. මේ වගේ වීඩියෝස් වල බලන්නේ අත්‍යවශ්‍යමයි විතරයි. තමයි මොකක් හරි දැම්බොත් මොකක් හරි වෙන එකක් මිනිස්සු බලන් ඉන්න ඕන තරම්. මොකද මේ හය පන්තිපති ලංකාවේ ඉන්න ළමයි ප්‍රමාණය පුංචි නෙමෙයි. ඒ අතරුත් අපේ වීඩියෝස් බලද්දී තවත් අතලොස්සයි. ඉතින් පුතා මේක ෂෙයා කරන්න. පුතා හිතලා මේ වීඩියෝ හොඳයි කියලා ෂෙයා කරන්න. තම ගියාලුවද බලන්න. ඒතවලට ලොකු පිටක් හම් වෙනවා. අපි එන හෝම්වර්ක් එක බලමු එහෙනම්. හොඳයි මේ හෝම්වර්ක් පුතේ 7 වෙනි කාල හෝම්වර්ක්. දැන් මේ හෝම්වර්ක් ඉඳලා දුවපුතේ මම පොඩ්ඩක් වැඩිපුරම මම මේක විස්තරාත්මකව මම ප්‍රශ්න අහලා තියෙනවා. දැන් මේ මම පරිමාණයක් දීලා තියෙනවා. දැන් මේ හෝම්වර්ක් එක පුතා තනියම කරන්න බැරි හින්දා මම හිතුවා මේ වගේ පහසු කරද ගාන. මේ අරුවලා සම්පූර්ණ ගාන හදලා පන්ති අපි මේක සාකච්ඡා කරමු. ප්‍රශ්නාංක 7. 7 වෙනි ගාන. ඒතරත් දීලා තියෙන පරිමාණයක්. පාසල කියලා බලන් තියෙන්නේ එක මේ පාසලේ ඉඳ ලබුම් වල තියෙන්නේ එක උත්තරයක් කියලා. උත්තරයක් සමානයි ලබුම් 100යි. දැන් බලද්ද ලබුම් 700 ඉන්නවා මේ තියෙන්නේ 100 ගුණාකාර. 100 ගුණාකාර තියෙනවා 100 ගුණාකාර නෝනේවා තියෙනවා. පුතාලා හිතලා බලන්න කොහොමද ඒක අදින්නේ කියලා. අපි මේ හැම කාලම්ම සාකච්ඡා කරමු. Now we are going to discuss classwork of the English medium children. Question number 5. Read the question carefully. The number of family members belonging to the families of the village given below. Here family name number A, B, C. Those are my family name. If we take number Perla family, Silva's family, like this number. May A family, B family. Here number of members. The power kidere ඉන්නවා. ඒ පවුලේ 3 දෙනෙක් ඉන්නවා. ඊ පවුලේ දෙන්නෙක් ඉන්නවා. හරි. There is a scale. If one member is represented by this is a symbol. Yeah, like one person. One member equal to
one symbol. Draw the picture graph. You know what is picture graph, no? Right. Then how many rows are there? Check it. How many? 1, 2, 3, 4. There are 5 rows. You can see there are 5 rows. 1, 2, 3, 4, 5 rows. And there are 2 columns. Those are we call columns. First column, second column. This is first row, second row, third row, like this. There are 2 columns, 2 columns and 5 rows. 5 rows. Right. Okay. Right. We have to arrange the table with 5 rows and 2 columns. Okay, students, those are some examples in your textbook. Here, number of children. The symbol is like this. 12 children by the symbol of this circle. 12 children. Here, this is a picture graph. How many rows are there? 1, 2, 3, 5 rows. No? 5 rows and 2 columns. Right. There's another example. There's another pie chart. Here there is they already named the column, year column, number of students columns. How many rows are there? 2009, this 1, 2, 3, 4, 5 rows. There are 5 rows are there. Like this, we will arrange the table. This is a table. First column, we have to label family name. Family name. Second column, number of members. Okay, here, what is the family name? A, B, C, D, E. Then, what's the symbol? This is a symbol. This is a symbol. We have to write the scale. A member is represented by this number symbol. We should write like that. A member is represented by this symbol. Here, how many members are there? 3. We have to draw 3 symbols. Here, 5 symbols, 7 symbols, 4 symbols, 2 symbols, like this. Right. Then we have to fill first row. Row A. How many members are there? 3. Then we have to draw 3 symbols of this man. This is the first row. The second row, how many? 5 members are there. Then we have to draw 5 symbols like this. Second row completed. 5 members. C, there are 7. In column C, row C, there are 7. Row D, there are 4 members, and row E, 2 members. That's a completed picture graph number. There are 5 rows, and we have already filled all rows. The only thing, the shape and size should be same. And also, we have to draw picture in the same line. But here, same line, no? Same. Don't try like this. It's different shape, no? Different shape, and it's not only same line. It should be same line, like that. We have to follow this properties. This is question number 6. From a machine which delivers cool drinks, coffee, tea, number of cups delivered on the certain day are follows. There are kind of drinks, tea, coffee, mean like that. Here number of cups. Then selecting the suitable picture and suitable scale, represent this information in a picture graph. Here what is scale? Scale. Here you can see scale. What is scale?
scale means here are how many cups are there? There are 3,000 cups. If we take one cup as if we take the one cup lamai, then we have to do 3,000 cups in this row. The second row we have to draw 4,500 cups like this lamai. It's very difficult, and where also the space should be very vast. There should be large space also there. Then now we have to get a scale. Then here 3,000, no? 3,000, 4,500, 6,000. You can see all are multiples of 1,000, no? Here 1,000. We can take 1 cup equal 3,000, 1 symbol equal 1,000 cups. That's our scale. 1 cup equal 1,000 cup. If you want to draw this first row, you should draw only 3 cups only. Only 3 cups only. Only 3 cups now. Otherwise, you have to draw 3,000 cups. It's very difficult. Then we have to take a scale like that. Please write down the properties of the picture graphs. The properties of the picture graph. Symbol or icon should be same size and same shape. Symbol bata. Here symbol. This is one symbol. Or we call icon. Symbol or icon should be same shape and same size. Here you can see same shape and same size. No, same height, same shape. Right. Then second one, gaps within the symbols should be same. Gaps within the symbols should be same. Here, gaps lie within the two symbols, same, no? And also lie should be same line, no? Same line, same gap lie, same gap. Okay. Third one, when the number of data is large, a scale must be used. Consider when the number of data is large, the scale must be used. What do I mean? When the number of data is large, lamai. Datta සංඛ්‍යා විශාල වුණාම ළමයි අපි ළමයි අදින්න අමාරුනේ. So ඉස්සර කිව්ව ළමයිනේ. කප්ස් ළමයි 3000 ළමයි අපි අදින්න බෑනේ පුතා. මේ වගේ කප්ස් ළමයි 3000 අපි පුබදව අදින්න ළමයි. We can't, no? Then we have consider scale. We take 1 cup as 1,000 cups. The one symbol is used to represent 1,000 cups. That's a theory, method. Okay. I give the example. Please write down the example in black color. Here you can see those are my number of schools. There are 5 schools. Name A, B, C, and D, and E. The number of children in the school A, 400. B, 500. Number of children in school C, 350. D, 325, like this. Here you can see some are multiples of 100, no? And these two are multiples of 100. Here, it is a multiples of 50, no? 50 times. Here, multiples of 25 times. This also multiples of 25 times. Then, those type of question, we have better you use the scale. I have considered this scale. I take one circle equal to 100 school. One circle is 100 school. Now, to represent the school A, you should draw 4 circles. No, there are 4, 100, 200, 300, 400. Here, there are 5 circles. No, 5 circles. Here,
350 body. 350 means here 100, 200, 300 now by 50 no. 50 means now by half of the circle. Now there is another scale. One circle equal 100, half circle equal 50 squares. Now this other one, this one T, how many? 325. Around 100, 200, 300 now. 25 no? 25 means you know this is full 100 now. Half 50. Then now quarter now. Quarter. Around we have to draw quarter circle. Then here quarter circle equal 25 square. Now 475. Yes, how many? 100, 200, 300, 400 now by 75 no? This is now by 50. This is 25. And quarter circle no? And draw the circle and quarter circle like this now. This is a scale. And we have to represent one circle equal 100 square. Then you can take it easy, no? Otherwise, you have to draw 400 circles. 475 circles. It's very difficult. Okay, we'll go next question. Okay, in this question, you can see there are 3000 cups, 4500 like that. No, then we take 1 cups equal 1000, 1 symbol equal 1000 cups. Now we are going to draw the picture graph like this number. This is your textbook one. But you have to now I am going to name the 2 columns now. Label the 2 columns like this. Then kind of drinks. Write down kind of drinks. Kinds of drinks. Here number of cups. Number of cups. Here tea. Please write down tea, coffee, like that. Now here you can see the way there are 1, 2, 3, 4, 5, 6 rows. And this is a column name. Then tea, how many? 3000 means to my 3000. Here we have to write take a scale. 100 cups are represented by this symbol. Here 3000 no, around 3 cups. 4000 means 4.5 cup. 6000 means 6 cups. 3000 means 3 cups. Here 1.5 cups. Here 4 cups. Right. Then we have to draw the picture graph like this. Now first row there are 3 cups. Second row, coffee row, there are 4.5 cups. Now milk row, how many cups are there? 6 row. Fanta 3. Ole 1.5. Water row 4. Please fill these rows. Now this is a question number 6 now. This is a picture graph. Can you understand Tara? Yes. Okay, no? Now we have some homework. Do all the homework and we will check in our class. Today, please share this video, this lesson, and also subscribe and give your comment about this lesson. It is good. Please share. There are many friends now. Then you will share to a friend. Okay, we see the homework now. Those are the homework. Question number 7. Here, the
scale also given. 10 letters represented by this envelope lamai. Then it is easy to do this question. Then 8 question. There are also symbols is given. Right? Okay. අපතර දේශීය පාදවල වයිනේ. ආසයි ළමයිනේ. චිත්‍ර අදින්න පුළුවන් ළමයිනේ. මොකද මේ රූප අදින්න බයි අදිසියදපා පිළිවෙලට පැහැදිලිව එක පරිමාණයේ අදින්න ඕන. පැහැදිලිනේ. අපි හතේ පන්තියේ ඉඳන් මේකම තව ඉදිරි පියවර අපි සම්බන්ධ වෙමු. අපතර හැමෝටමයි පුතා වීඩියෝ එකේ හොදලා පුතාලා මේක නිකන් එපා පුතා. පුතා වීඩියෝ එක හොදයි කියන්නේ පුතාලා අනිවාර්ය මේකෙන් අනිත් අයද ප්‍රයෝජනයක් දෙන්න ඕන. දැන් මහවැලිගගෙන් කොච්චර මිනිස්සු ප්‍රයෝජන ගන්නවද? ඒක මහවැලිගග දන්නේ නැහැ. ඒ වගේම මගෙන් ළමයි ප්‍රයෝජන ගන්න ළමයි මම දන්නේ නැහැ. සමහරව කමෙන්ට් දාලා තමයි මම දන්නේ මගෙන් කොච්චර කට්ටිය ප්‍රයෝජන ගන්නවද කියලා පොතේ. ඒක මම ඇත්තටම සන්තෝෂයි. නොමිලේ මගේ ළමයි බොහෝ ළමයි ඉගෙන ගන්නවා. ඒකට මට ලොකු සන්තෝෂයක් සහ ඒක තමයි මගේ ලොකු සත්‍යය සහ ධෛර්යය. ඒ වල කමෙන්ට් වලින් මට හිතාගන්න පුළුවන් අපේ වීඩියෝස් බලලා අපි කොච්චර දේවල් කරනවද කියලා. එහෙනම් හැමෝම එහෙනම් මේක ෂෙයා කරන්න, ඒ වගේ සබ්ස්ක්‍රයිබ් කරන්න, හැමෝම කමෙන්ට් එකක් දාන්න. ඒක හොදෝ හෝ වැරදි හෝ බදී කමෙන්ට් දාන්න ඕනේ. මට ළමයි බොහෝ ළමයි සීත ළමයි අලු ළමයි හොද කමෙන්ට් එනවා ළමයි, ඒ වගේ ළමයි බෑඩ් කමෙන්ට් එනවා ළමයිනේ. ඒක නම් බලුස් ඇහිය ළමයිනේ. එක එක්කලා දකින විදිහ තමයි වෙනස් ළමයිනේ. ඒ වගේ හැමදේම මම සන්තෝෂයෙන් පිළිගන්නවා. මම කිසිම කමෙන්ට් එකක් තමයි මම කවදා ළමයි ඒක ළමයි වැරදි ප්‍රතිචාරව දක්වන්නේ නැහැ ළමයි. මට බැලුණා ළමයි කමෙන්ට් දැම්මත් මම ඒක ආදරේ පිළිගන්නවා. ඒක වල ඔයනේ මතය ළමයි. මේ මතය මම අනිවාර්යයෙන් ගරු කරනවා. ඊ අපි යන තව පොඩ්ඩක් හැදින්න ඕන. තව පොඩ්ඩක් අපි මේ පොදින් කරන් අපි උත්සාහ ගන්නවා. ඒකයි අපි ළමයි මේ කමෙන්ට් වලින් කියන්නේ ඒකයි මතේ. යහපත් කමෙන්ට් දෙද්දී අපි තව ළමයි සත්‍යවත් වෙනවා ළමයි. බෑඩ් කමෙන්ට් දෙද්දී ළමයි අපි තවත් සත්‍යවත් වෙනවා ළමයි. හරි ආසයි ළමයි. ඊළඟ තමයි අපි මේ කමෙන්ට් අපි බාර ගන්න. එහෙනම් හැමෝම එනම් ප්‍රාර්ථනා කරනවා පුතාලා හැමෝටම හොඳ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම මේ ඉදිරි අනාගතයේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියන්ද ගුරුවරුන් සහ සියලු දලාතම විශ්වවිද්‍යාලයි තෙරවසම අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.